ආයුබෝවන් ආදරණීය දරුවනි අද අපි සාකච්ඡා කරන්නේ 12 වන ශ්‍රේණිය ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ 6 වෙනි නිපුණතාවට අයත් වන 6.4 නිපුණතා මට්ටම පිළිබඳව 6.4 නිපුණතා මට්ටම සමහර ඉල්ලුමේ සංරචක වෙනස් වීම මත සාර්ව ආර්ථික සමතුලිතයේ වෙනස් වීම ගුණක ක්‍රියාවලිය ආශ්‍රයෙන් පෙන්වා දෙයි කියන එක. මෙන්න මේ 6.4 නිපුණතා මට්ටම යටතේ මීට පෙර අපි මෙවැනිම වැඩසටහන් දෙකකදී සාකච්ඡා කළා. එහිදී අපි සාකච්ඡා කළේ සමහර ඉල්ලුමේ සංරචක මොනවද? ඒ සමහර ඉල්ලුමේ සංරචකයන් වෙනස් වෙනකොට කොහොමද සාර්ව ආර්ථික සමතුලිතය වෙනස් වෙන්නේ කියලා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සමහර ඉල්ලුමේ තියෙන සංරචක වෙනස් වෙනකොට සමහර සාර්ව ආර්ථික සමතුලිතය වෙනස් වීමේ ක්‍රියාවලිය පිළිබඳව. ඒක තමයි අපි කියන්නේ සාර්ව ආර්ථිකය සමතුලිතය වෙනස් වීම ගුණක ක්‍රියාවලිය ඇසුරෙන් විග්‍රහ කරන එක. එහෙමනම් අපි ඉස්සල්ලාම මෙතෙන්දී සොයලා බලන්න ඕනි. අපි අඳුන ගන්න ඕනි ගුණක ක්‍රියාවලිය කියලා කියන්නේ මොකක්ද කියලා. ගුණක ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ 6.4 නිපුණතා මට්ටමේ අපේක්ෂිත ඉගෙනුම් ඵලයන් දිහා බැලුවාම ඒ ඉගෙනුම් ඵලයන් වල අපිට පෙන්වුම් කරලා තියෙනවා සාර්ව ආර්ථිකයක ගුණක ක්‍රියාවලිය හඳුන්වයි. ඒගාවට ආර්ථිකයක ගුණක ක්‍රියාවලිය ලේඛනයක් හා සමීකරණයක් ඇසුරෙන් විග්‍රහ කරයි. ඊළාට ආයෝජන ගුණකය, රජයේ වියදම් ගුණකය, බදු ගුණකය, සංක්‍රාම ගුණකය, තුලිත අයවැය ගුණකය සංඛ්‍යාත්මකව විස්තර කරයි. මේ අපේක්ෂිත ඉගෙනුම් ඵලවල අවසාන එක තමයි සමතුලිත ආදායම පූර්ණ සේවා නියුක්ති මට්ටම මත හා ඉන් බැහැරව සිටින අවස්ථා විස්තර කිරීම කියන එක. මම අපි ඒ කොටසට යන්න කලින් අපි මුලින්ම මේ ගුණක ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා අපි සොයලා බලමු. එනම් බලන්න අපි මොකක්ද ගුණක ක්‍රියාවලිය කියන්නේ? ස්වාධීන වියදමක් වෙනස් වීම නිසා ජාතික නිමැවුම් මට්ටම කිහිප ගුණයකින් වෙනස් වීම ගුණක ප්‍රතිපාකය ලෙස හඳුන්වයි. අපි දන්නවා දැන් කලින් අපි සාකච්ඡා කළා ස්වාධීන වියදම් කියලා කියන්නේ මොනවද කියලා. අපි එතෙන්දී අඳුරගත්තා ස්වායත්ත පරිභෝජන වියදම්, ස්වායත්ත ආයෝජන වියදම්, ස්වායත්ත රජයේ වියදම්, ස්වායත්ත බදු, ස්වායත්ත සංක්‍රාම, ස්වායත්ත අපනයන ආනයන මෙන්න මේවා අපි මේ ස්වායත්ත වියදම් විදිහට අපි හඳුනගත්තා. එනං එවැනි ස්වායත්ත වියදමක් නැත්නම් ස්වාධීන වියදමක් වෙනස් වීම නිසා ජාතික නිමැවුම නැත්නම් ඒ ජාතික නිමැවුම් මට්ටම කිහිප ගුණයකින් වෙනස් වීම ගුණක ප්‍රතිපාකය ලෙස හඳුන්වනවා. අපි පස්සේ උදාහරණ ආශ්‍රයෙන් බලමු. අපි ස්වාධීන වියදමක් වෙනස් කරපුවාම අපිට පෙනෙනවා ඒ ස්වාධීන වියදම වෙනස් කළා වගේ කිහිප ගුණයකින් ජාතික නිමැවුම් මට්ටම වෙනස් වෙනවා. එහෙනම් ආන්ගේ වෙනස් වීමේ ක්‍රියාවලිය තමයි අපි කියලා කියන්නේ මේ ගුණක ප්‍රතිපාකය කියලා අපි කියන්නේ. එහෙමනම් මෙන්න මේ 1936 දී ඔය ජේම් කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයා මේ ආදායම් වියදම් ප්‍රවේශය ඇසුරු කරගෙන මේ ජාතික ආදායම් විශ්ලේෂණය කරනකොට එයා පෙන්වුම් කරපු එක ලක්ෂණයක් තමයි මේ ගුණක ප්‍රතිපාකය කියලා අපි දැන් ඉගෙන ගන්න. ඔව් පෙන්නලා දුන්නා යම් ආර්ථිකයක මෙන්න මේ ස්වායත්ත වියදම් වෙනස් වෙනකොට ඒ ස්වායත්ත වියදම් වෙනස් කළ ප්‍රමාණය වගේ කීප ගුණයකින් රටේ ජාතික නිමැවුම වෙනස් වෙනවායි කියන්නේ. ආන්ගේ ක්‍රියාවලිය තමයි අපි අද මේ විග්‍රහ කරන්න නැත්නම් හඳුනා ගන්න උත්සාහ කරා. මම අපි කියලා තියෙනවා යටින් කිසියම් ස්වාධීන වියදමක් යම් ප්‍රමාණයකින් වෙනස් වීම සමතුලිත නිමැවුම් මට්ටම කොපමණ ප්‍රමාණයකින් වෙනස් වේද යන්න පෙන්වන සංගුණකය ගුණකය ලෙස හඳුන්වයි. එහෙමනම්
මේ ස්වාධීන වියදම් අපි යම් ප්‍රමාණයකින් වෙනස් කළොත් ඒ ස්වාධීන වියදම් වෙනස් වීමට අනුව සමතුලිත නිමැවුම් මට්ටම කීප ගුණයකින් වෙනස් වෙනවා. ආන්ගේ වෙනස් වන ප්‍රමාණය තමයි එනතයි වෙනස් වීමේ තරම තමයි අපි කියන්නේ ගුණකය කියලා අපි කියන්නේ. ගුණකය කියලා අපි කියන්නේ. එහෙමනම් මෙන්න මේ ස්වාධීන වියදම් වල වෙනසත් සමතුලිත ජාතික නිමැවුම් මට්ටමේ වෙනසත් අතර අනුපාතයක් ලෙස අපිට පුළුවන් මේ ගුණකය හඳුනා ගන්න. එහෙනම් අපි ගුණකය කේවලින් සංකේතවත් කළොත් මේ ගුණකයෙන් පෙන්වුම් කරන්නේ අපි කලින් කියපු විදිහට ස්වාධීන වියදම් වල වෙනසක් ඇති වුණොත් ඒ ස්වාධීන වියදම් වල වෙනසට අනුරූපව ජාතික ආදායම් මට්ටම කොතරම් ගුණිතයකින් කොපමණ වාර ගණනකින් වෙනස් වෙනවද කියන එක. ඒ නිසා තමයි අපි දීලා තියෙන්නේ k සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා e. ඩෙල්ටා e කියලා කියන්නේ ස්වායත්ත වියදම් වල වෙනස. එනම් මේ ස්වායත්ත වියදම් වල වෙනසට අනුව සමතුලිත ජාතික නිමැවුම නැත්නම් ඩෙල්ටා y අතර අනුපාතයක් කොයි වගේද? ස්වාධීන වියදම වෙනස් වෙනකොට ඒ ස්වාධීන වියදම වෙනස් වීම මත සමතුලිත ජාතික නිමැවුම් මට්ටම කොතරම් ප්‍රමාණයකින් වෙනස් වෙනවද? එහෙමනම් ආන්ගේ වෙනස් වීමේ ප්‍රමාණය හැම වෙලෙම තීරණය වෙන්නේ අර ගුණකයේ වටිනාකම අනුව නැත්නම් ගුණකයේ විශාලත්වය අනුව. එන අපිට බලන්න පුළුවන් දැන් මේ ගුණකය මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අපි සරල උදාහරණයක් අරගෙන මේක සාකච්ඡා කරන්න කලින් අපි ඉස්සලම මේ ගුණකය ගොඩනගාගන්නේ කොහොමද කියලා අපි සොයලා බලමු. එහෙමනම් අපි දන්නවා සරල ආර්ථිකයක් ගත්තොත් එහෙම සරල ආර්ථිකයක සමතුලිතයේ සමීකරණය තමයි y සමානයි c ධනයි. එහෙනම් මෙතන c කියලා කියන්නේ පරිභෝජන ශ්‍රිතය. එහෙනම් මේ පරිභෝජන ශ්‍රිතය අපි දන්නවා අපිට පුළුවන් c සමානයි by කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් c සමානයි a ධන by කියලා ගන්නත් පුළුවන්. එහෙනම් අපි c සමානයි by කියලා ගත්තොත් අපි c වෙනුවට ආදේශ කරනවා by කියලා. එතකොට y සමානයි by ධන i. එහෙනම් අපිට පුළුවන් දැන් මෙන්න මේ y සමානයි by ධන i කියන සමීකරණය ඩෙල්ටා වලින් වැඩි කරන්න පුළුවන්. ඩෙල්ටා වලින් වැඩි කරොත් අපිට ලැබෙනවා ඩෙල්ටා y සමානයි b වරක් ඩෙල්ටා y ධන ඩෙල්ටා i කියලා. එහෙනම් අපි මේ ඩෙල්ටා y පද එක පැත්තකට අපි අරගන්නවා. ඒ අනුව ඩෙල්ටා y අඩු කිරීම b වරක් ඩෙල්ටා y සමානයි ඩෙල්ටා i. එහෙනම් අපි මේ y පදයන් තියෙන මේ පදේ සුළු කරපුවාම අපිට ඩෙල්ටා y කියන එක වරහණෙන් එළියට ගන්න පුළුවන්. එතකොට ඩෙල්ටා y වරක් වරහය තුල අපේ තියෙනවා 1 ඍණ b තියෙනවා. එහෙමනම් එතකොට සමානයි ඩෙල්ටා i. එහෙනම් මේක අපිට දැන් ලියන්න පුළුවන් ඩෙල්ටා y සමානයි ඩෙල්ටා i යට නැත්නම් ඩෙල්ටා i බෙදීම 1 ඍණ b කියලා. එහෙනම් මේක නැවත අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා i සමානයි 1 බෙදීම 1 ඍණ b කියලා. එහෙනම් අපි දන්නවා දැන් කලින් අපි පැහැදිලි කළා k කියලා කියන්නේ මොකද්ද කියලා. එහෙනම් k කියලා කියවේ අපි ස්වායත්ත වියදමක් වෙනස් වෙනකොට ඊට අනුරූපව සමතුලිත ජාතික නිමැවුම වෙනස් වීම අතර අනුපාතය. එනිසා අපි ඩෙල්ටා y යට ඩෙල්ටා i සමානයි k කියලා අපි දැක්කොත් අපිට ලියන්න පුළුවන් එහෙමනම් මේ සරල ආර්ථිකයේ ගුණකය k සමානයි 1 බෙදීම 1 ඍණ b කියලා අපිට පෙන්වුම් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඔයගොල්ලෝ දන්නවා මේ දරුවෝ පරිභෝජන ශ්‍රිතේ අපි c සමානයි a ධන by කියලා ගත්තාම මේ පරිභෝජන ශ්‍රිතේ අපි b කියලා දක්වලා තියෙන්නේ ආන්තික පරිභෝජන නැමියාව. ආන්තික පරිභෝජන නැමියාව. ඒ නිසා b සමානයි මේ ආන්තික පරිභෝජන නැමියාව අපි සංකේතවත් කරන්නේ MPC කියලා. එහෙනම් b සමානයි MPC කිය නිසා අපිට පුළුවන් මේ සමීකරණයම ලියන්න k සමානයි 1 බෙදීම 1 ඍණ MPC කියලා. k සමානයි 1 බෙදීම 1 ඍණ MPC කියලා. එහෙමනම් මේ දරුවෝ දන්නවා
එකරින MPC කියන එක සමාන වෙනවා MPS වලට. එකෙන් ආන්තික පරිභෝජන නැමියාව අඩු කළොත් අපිට ලැබෙන්නේ ආන්තික ඉතුරුම් නැමියාව. මේවා අපි කලින් කොටස් වලදී සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් එකරින MPC සමානයි MPS නිසා අපිට පුළුවන් ඕනනම් එකරින MPC වෙනුවට ආදේශ කරන්න MPS කියලා. එහෙමනොත් අපිට ලැබෙනවා ගුණකය K සමානයි 1 බෙදීම MPS කියලා. මෙන්න මේ නිසා තමයි අපි කියන්නේ සරල ආර්ථිකයක් ගත්තොත් එහෙම සරල ආර්ථිකයේ ගුණකය කියලා කියන්නේ ආන්තික ඉතුරුම් නැමියාවේ පරස්පරය කියලා. ආන්තික ඉතුරුම් නැමියාවේ පරස්පරය කියලා. එමන අපිට පුළුවන් දැන් අපි ඉස්සල්ලා කතා කරේ C සමානයි BY කියලා. එහෙම නැත්නම් දැන් අපිට පුළුවන් පරිභෝජන ශ්‍රිතයේ C සමානයි A ධන BY කියලා ගන්නත් පුළුවන්. පරිභෝජන ශ්‍රිතය C සමානයි A ධන BY කියලා අරගෙන අපිට ගුණකය ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. එහෙනම් බලන්න දැන් අපි දීලා තියෙනවා මෙතන C සමානයි A ධන BY නම් කියලා. තේන අපිට පුළුවන් දැන් C වෙනුවට A ධන BY ආදේශ කරන්න. එතකොට අපිට ලැබෙන සමීකරණය තමයි y සමානයි A ධන BY ධන I. එහෙනම් මේ සමීකරණය අපි කලින් වගේම ඩෙල්ටා වලින් වැඩි කරනවා. ඩෙල්ටා වලින් වැඩි කරපුවාම අපිට ලැබෙනවා ඩෙල්ටා y සමානයි ඩෙල්ටා A ධන b වරක් ඩෙල්ටා y ධන ඩෙල්ටා I කියලා. මේකෙත් අපි y පද එක පැත්තකට අරගෙන යනවා. ඒ අනුව ඩෙල්ටා y අඩු කිරීම b වරක් ඩෙල්ටා y සමානයි ඩෙල්ටා A ධන ඩෙල්ටා I. එතකොට අපි y පදේ වරායලින් එළියට ගත්තාම අපිට ලැබෙනවා ඩෙල්ටා y සමාන 1 ඍණ b සමානයි ඩෙල්ටා A ධන ඩෙල්ටා I කියලා. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ පරිභෝජන ශ්‍රිතයේ A කියලා කියන්නේ ස්වායත්ත පරිභෝජන වියදම. ස්වායත්ත පරිභෝජන වියදම. එතකොට I කියලා කියන්නේ ස්වායත්ත ආයෝජන වියදම්. එතකොට A හා I කියලා කියන්නේ දෙකම ස්වායත්ත වියදම්. මම මේ දෙක තමයි සංගලවරාන් කරලා පෙන්නලා තියෙන්නේ ඩෙල්ටා E කියලා. ඩෙල්ටා E කියලා. එහෙමනම් අපි ඩෙල්ටා A ධන ඩෙල්ටා I වලට අපි ඩෙල්ටා E කියන එක ආදේශ කරපුවාම අපිට ලැබෙනවා සමීකරණය ඩෙල්ටා y සමානයි ඩෙල්ටා E බෙදීම 1 ඍණ b කියලා අපිට ලැබෙනවා. එහෙනම් ඒක සුළු කරපුවාම අපිට ලැබෙනවා ඩෙල්ටා y යට ඩෙල්ටා E සමානයි 1 බෙදීම 1 ඍණ b කියලා අපිට ලැබෙනවා. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා E කියලා කියන්නේ k. ඒ නිසා k සමානයි 1 ඍණ k සමානයි 1 බෙදීම 1 ඍණ b. එහෙමනම් අර විදිහටම කලින් විදිහට අපිට පුළුවන් b කියලා කියන්නේ MPC හින්දා අපිට ලියන්න මේ සූත්‍රයම ලියන්න පුළුවන් k සමානයි 1 බෙදීම 1 ඍණ MPC. එහෙම නැත්නම් 1 ඍණ MPC සමානයි MPS හින්දා අපිට පුළුවන් k සමානයි 1 බෙදීම MPS කියලා ලියන්න. එන්න මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ සරල ආර්ථිකයක තියෙන ස්වායත්ත වියදම් කොටස් දෙක ස්වායත්ත පරිභෝජන වියදම් සහ ස්වායත්ත ආයෝජන වියදම්. එහෙනම් මෙන්න මේ ස්වායත්ත වියදම් වෙනස් කළොත් අපි ඒ ස්වායත්ත වියදම් වල වෙනස් වීමට අනුරූපව සමතුලිත ජාතික නියමයම කොපමණ ගුණිතයකින් වෙනස් වෙනවද කියන එක සොයා ගන්නවා. මෙන්න මේ සූත්‍රය ආශ්‍රයෙන් අපිට පුළුවන්කම තියෙනවා. ඔය සූත්‍ර තුනෙන් ඕනම සූත්‍රයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ තුනෙන්ම කියවෙන්නේ එකම අදහස නිසා. එහෙමනම් මේ තමයි අපේ සරල ආර්ථිකයක ගුණකය ගණනය කිරීම සඳහා අපි යොදාගනු ලබන සූත්‍රය වේ. එහෙමනම් අපි දන්නවා රාජ්‍යාංශයේ සහිත ආර්ථිකයක්. රජයේ මැදිහත් වීමක් සහිත ආර්ථිකයක්. එවැනි ආර්ථිකයකත් ස්වායත්ත වියදම් තියෙනවා. රජයේ මැදිහත් වීමක් සහිත ආර්ථිකයක අපි දකිනවා ස්වායත්ත පරිභෝජන වියදම් සහ ස්වායත්ත ආයෝජනට අමතරව ස්වායත්ත රජයේ වියදම්, ස්වායත්ත බදු, ස්වායත්ත සංක්‍රාම, ඒ වගේම රජයේ මැදිහත් වීමක් සහිත විවෘත ආර්ථිකයක් ගත්තොත් එහෙම ස්වායත්ත අපනයන, ස්වායත්ත ආනයන මේවා ස්වායත්ත වියදම් තුල තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේ ස්වායත්ත වියදම් වල වෙනස් වීමට අනුව සමතුලිත ජාතික නිමැවුම වෙනස් වෙන්නේ කොහොමද? කොහොමද මෙහිදී මේ ගුණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා සොයලා බලන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ රජයේ මැදිහත් වීමක් සහිත ආර්ථිකයක් අපි ගත්තාම
ඒ ආර්ථිකයක අපි කලින් සාකච්ඡා කළේ බදු කියන ඒවා ස්වායත්ත බදු කියලා. බදු අපි සලකා බැලුවේ ස්වායත්ත බදු කියලා. එහෙමනම් අපි දන්නවා රාජ්‍ය වේදන් කියන ඒවා අපි ස්වායත්තයි කියලා අපි බැලුවේ. ඒ වගේම සංක්‍රාම අපි ස්වායත්ත වේදන් කියලා අපි සලකා බැලුවේ. ඒ වගේම අපනයන අපි ස්වායත්ත අපනයන කියලා සලකා බැලුවේ. ඒ වගේම ආනයන ස්වායත්ත ආනයන කියලා අපි සලකා බැලුවා. ඉතින් මෙතෙන්දී අපි මේ සියලු දේවල් ස්වායත්තයි කියලා උපකල්පනය කළා තමයි අපි තියෙන්නේ. එහෙනම් මෙන්න මේවා ස්වායත්තයි කියලා උපකල්පනය කළොත් එහෙම අපිට පේනවා මේ රජයේ මැදිහත් වීමක් සහිත ආර්ථිකයක වුණත් ගුණකය වෙන්නේ අපි කලින් පැහැදිලි කළ ගුණකයම තමයි. K සමානයි 1 බෙදීම 1 ඍණ B. එහෙම නැත්නම් K සමානයි 1 බෙදීම 1 ඍණ MPC. එහෙම නැත්නම් K සමානයි 1 බෙදීම MPS. හැබැයි මා තියාගන්න ඕනි සමහර ඔයගොල්ලෝ තමන්ගේ දැනුම උදෙසා අමතර පොතපත කියවනකොට සමහර පොත්වල තියෙන්න පුළුවන් මේ රජයේ මැදිහත් වීමක් සහිත ආර්ථිකයක ගුණකය ගැන සාකච්ඡා කරනකොට මේ ගුණකය මීට වැඩිය වෙනස් ගුණකයක් ඕගොල්ලන්ට ඒ පොතපතවල දකින්න පුළුවන් වෙයි. හැබැයි එතෙන්දී අපි මේ බදු ස්වායත්ත බදු කියලා සලකන්නේ නැතුව ඒ බදු වල ස්වායත්ත බදු වලට අමතරව ජාතික ආදායම් මත තීරණය වන බදු ප්‍රමාණයකුත් තියෙනවා කියලා උපකල්පනය කළා තමයි අපි මේ වගේ අවස්ථාවල ගුණකය ගන්න කළා තියෙන්නේ. නැත්නම් ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයේ මේ දරුව මත තියාගන්න ඕනි. අපි ජාතික ආදායම් මත තීරණය වන බදු කොටසක් ගැන අපි සඳහන් කරන්නේ නැහැ. අපි බදු ස්වායත්ත බදු කියලා තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා එවැනි ආර්ථිකයකත් නැත්නම් රජයේ මැදිහත් වීමක් සහිත ආර්ථිකයකත් එතකොට රජයේ වියදම් බදු හා සංක්‍රාම කියන තුනම ස්වායත්ත වියදම් විදිහට තමයි අපි සලකන්නේ. ඒ නිසා එවැනි ආර්ථිකයකත් ගුණකය වෙන්නේ අපි මේ කලින් පැහැදිලි කළපු මේ ගුණකේම තමයි. ඒ කියන්නේ මේ දරුවෝ දැනගන්න ඕනි එහෙමනම් ඕගොල්ලන්ගේ විෂය නිර්දේශය තුලදී ගුණකේ විදිහට අපි සාකච්ඡා කරන්නේ K සමානයි 1 බෙදීම 1 ඍණ B. එහෙම නැත්නම් K සමානයි 1 බෙදීම 1 ඍණ MPC. එහෙම නැතිනම් K සමානයි 1 බෙදීම MPS කියලා. එහෙනම් අපිට ඊළඟට සොයලා බලන්න පුළුවන් මේ MPC සහ ගුණකයේ අතර සම්බන්ධතාව කොයි වගේද කියලා. MPC නැතිනම් ආන්තික පරිභෝජන නැමියාව සහ ගුණකයේ අතර තියෙන සම්බන්ධතාව කොයි වගේද කියලා. ආන්තික පරිභෝජන නැමියාවයි ගුණකයේ අතර තියෙන අනුලෝම සම්බන්ධතාව. අනුලෝම සම්බන්ධතාව. ඒ කියන්නේ MPC ඉහළ යනවා නම් ගුණකය ඉහළ යනවා. MPC පහළ යනවා නම් ගුණකය පහළ යනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ ගණනය කළ තියෙන ඒවා දිහා. ඔයගොල්ලන්ට පේනවා මුලින්ම MPC සමානයි 0.8යි කියලා මම දීලා තියෙනවා. MPC 0.8 අපි MPC වලට ආදේශ කරපුවාම ඕගොල්ලන්ට ලැබිලා තියෙනවා ගුණකය වටිනාකම 5යි කියලා. ගුණකයේ වටිනාකම 5යි. ඒ වගේම MPC වල අගය 0.9 නම් අපි MPC වලට 0.9 ආදේශ කරපුවාම ගුණකයේ අගය ලැබිලා තියෙනවා අපිට 10යි කියලා. එන එකෙන් ඕගොල්ලන්ට පේනවා ආන්තික පරිභෝජන නැමියාව 0.8 ඉඳලා 0.9 දක්වා වැඩි වෙනකොට ගුණකය 5 ඉඳලා 10 දක්වා වැඩි වෙනවා. ගුණකය 5 ඉඳලා 10 දක්වා වැඩි වෙනවා. ඒකේ අනිත් පැත්ත. ආන්තික පරිභෝජන නැමියාව 0.9 ඉඳලා 0.8 දක්වා අඩු වෙනවා නම් ගුණකය 10 ඉඳලා 5 දක්වා අඩු වෙනවා. එනිසා ඔයගොල්ලන්ට පේනවා එනම් ආන්තික පරිභෝජන නැමියාවයි ගුණකය අතරේ තියෙන අනුලෝම සම්බන්ධතාවක්. මේ විදිහට අපිට සොයලා බලන්න පුළුවන් ආන්තික ඉතුරුම් නැමියාවයි ගුණකය අතරේ තියෙන සම්බන්ධතාව කොයි වගේද කියලා. ආන්තික ඉතුරුම් නැමියාවයි ගුණකය අතරේ තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාව. MPS ඉහළ යනකොට ගුණකය පහළ යනවා. MPS පහළ යනකොට ගුණකය ඉහළ යනවා. බලන්නේ නම් මා දීලා තියෙනවා ආන්තික ඉතුරුම් නැමියාව ඇවිල්ලා 0.1යි.
එතකොට ගුණකයේ ආදේශ කරපුවා ගුණකයේ 10යි. ආන්තික ඉතුරුම් නැමියාව 0.2 නම් එතකොට ඒක ආදේශ කරොත් එහෙම MPS වලට 0.2 කියලා. එතකොට අපිට ලැබෙනවා ගුණකයේ 5යි කියලා. සාන්තික ඉතුරුම් නැමියාව 0.1 ඉඳලා 0.2 දක්වා වැඩි වෙනකොට ගුණකයේ 10 ඉඳලා 5 දක්වා අඩු වෙනවා. ගුණකය 10 ඉඳලා 5 දක්වා අඩු වෙනවා. එහෙම නැත්නම් ආන්තික ඉතුරුම් නැමියාව 0.2 ඉඳලා 0.1 දක්වා අඩු වෙනවා නම් ගුණකය 5 ඉඳලා 10 දක්වා වැඩි වෙනවා. ඒතර මේකෙන් ඕගොල්ලෝ අපිට පේනවා ආන්තික ඉතුරුම් නැමියාවයි ගුණකය අතරේ තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවක් කියලා. එහෙමනම් මේ විදිහට අපිට පේනවා ගුණකය මගින් අපිට පේනවා ආන්තික පරිභෝජන නැමියාව නැත්නම් ආන්තික ඉතුරුම් නැමියාවයි ගුණකය අතරේ ගුණකයේ වටිනාකමයි අතරේ තියෙන සම්බන්ධතාව කොයි වගේද කියලා. අපිට බලන්න මේක නිදසුනක් ආශ්‍රයෙන් තවදුරටත් සොයලා බලන්න පුළුවන්. එහෙමනම් අපිට පේනවා C සමානයි C ක් ධන 0.8ක් YD I සමානයි රුපියල් මිලියන 50යි. එනම් සාර්වාර්ථය සමතුලිත අවස්ථාවේදී y සමානයි e වෙන්න ඕනි. ඒ අනුව y සමානයි c ධන i කියන සමීකරණයට අපි c වල අගයන් සහ i වල අගයන් ආදේශ කරපුවාම අපට ලැබෙනවා සමතුලිත ජාතික ආදායම් මට්ටම රුපියල් මිලියන 750යි කියලා. රුපියල් මිලියන 750යි. එමනම් අපි උපකල්පනය කළොත් එහෙම මේ ඉහත නිදසුනේ ස්වායත්ත පරිභෝජන වියදම රුපියල් මිලියන 100 ඉඳලා 150 දක්වා වැඩි වෙනවා කියලා. රුපියල් මිලියන 100 ඉඳලා 150 දක්වා වැඩි වෙනවා කියලා උපකල්පනය කළොත් අපිට පේනවා දැන් පරිභෝජන ශ්‍රිතය එතකොට වෙනස් වෙනවා C සමානයි 150ක් ධන 0.8ක් YD කියලා. එහෙමනම් අපි මෙතෙන්දී ස්වායත්ත පරිභෝජන වියදම රුපියල් මිලියන 100 ඉඳලා 150ට වැඩි වෙනවා. එතකොට අපිට පේනවා මේක ආදේශ කරලා ගත්තාම මේ ආර්ථිකයේ සමතුලිත ජාතික ආදායම් මට්ටම රුපියල් මිලියන 1000 දක්වා වැඩි වෙනවා. රුපියල් මිලියන 1000 දක්වා වැඩි වෙනවා. එහෙනම් මේ දරුවන්ට දැන් පේනවා ස්වායත්ත පරිභෝජන වියදම අපි වැඩි කලේ රුපියල් මිලියන 100 ඉඳලා 150 දක්වා. අපි වැඩි කලේ රුපියල් මිලියන 50යි. හැබැයි අපිට පේනවා මේ ආර්ථිකයේ සමතුලිත ජාතික ආදායම රුපියල් මිලියන 750 ඉඳලා 1000 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 250කින් වැඩි වෙලා. රුපියල් මිලියන 250කින් වැඩි වෙලා. එහෙනම් අපිට පේනවා දැන් අපි ස්වායත්ත පරිභෝජන වියදම් වැඩි කලේ රුපියල් මිලියන 50යි. ඒකේ බලපෑම මත සමතුලිත ජාතික ආදායම් වැඩි වෙනවා 750 ඉඳලා 1000 දක්වා රුපියල් මිලියන 250. ඒ කියන්නේ ස්වායත්ත පරිභෝජන වියදම වෙනස් කළා වගේ 5 ගුණයකින් වැඩි වෙනවා. 5 ගුණයකින් වැඩි වෙනවා. එහෙනම් මෙන්න මේ ස්වායත්ත වියදම් අපි මේ වගේ යම් ප්‍රමාණයකින් වෙනස් කළොත් ඒකේ බලපෑම මත සමතුලිත ජාතික ආදායම් මට්ටම අර ස්වායත්ත වියදම වෙනස් කළ ප්‍රමාණයෙන් කොපමණ ගුණිතයකින් වෙනස් වෙනවද කියන එක තමයි ගුණකයෙන් පෙන්වුම් කරන්නේ. ගුණකයෙන් පෙන්වුම් කරන්නේ. ඔයගලන්ට එනම් පේනවා මේ පරිභෝජන ශ්‍රිතයේ අනුව MPC වලගේ 0.8යි. එන ඔයගොල්ලෝ දැන් MPC වලට 0.8 ආදේශ කරලා ගුණකයේ ගණනය කරොත් එහෙම අපි කලින් ගණනය කළ පරිදි ගුණකයේ අගේ ලැබෙනවා අපිට 5යි කියලා. ගුණකයේ අගේ ලැබෙනවා 5යි කියලා. මේ තියෙන MPC 0.8 නම් 0.8 ආදේශ කරපු ගමන් අපිට ලැබිලා තියෙනවා ගුණකයේ අගේ 5යි. ඒ ගුණකයේ අගේ 5යි කියන එකේ තේරුම ස්වායත්ත වියදම් වෙනස් කරන ප්‍රමාණය වගේ 5 ගුණයකින්
සමතුලිත ජාතික නිමැවුම් මට්ටම වෙනස් වෙනවා. එහෙමනම් ඒක තමයි ඕගොල්ලන්ට මේ උදාහරණයෙන් පේන්නේ. අපි ස්වායත්ත පරිභෝජන වියදම 100 ඉඳලා 150 දක්වා රුපියල් මිලියන 50කින් වැඩි කරනවා. එහෙම රුපියල් මිලියන 50කින් වැඩි කරනකොට අපිට පේනවා සමතුලිත ජාතික ආදායම් මට්ටම රුපියල් මිලියන 750 ඉඳලා 1000 දක්වා වැඩි වෙනවා. අර ස්වායත්ත පරිභෝජන වියදම වෙනස් කළා වගේ 5 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එහෙනම් අපිට සොයලා බලන්න පුළුවන් දැන් ස්වායත්ත පරිභෝජන වියදම් විතරක් නෙවෙයි. ස්වායත්ත ආයෝජන වියදම් වෙනස් වීමත් අපිට සොයලා බලන්න පුළුවන්. එහෙනම් ස්වායත්ත ආයෝජන වියදම් අපිට පුළුවන් රුපියල් මිලියන 50 ඉඳලා 100 දක්වා වැඩි කරන්න. රුපියල් මිලියන 50 ඉඳලා 100 දක්වා වැඩි කරන්න. එහෙනම් අපිට පුළුවන් දැන් ඔයගලන්ට පේනවා ඉස්සරලා i සමානයි තිබුණේ 50යි. දැන් අපි i සමානයි 100 දක්වා රුපියල් මිලියන 50ක වැඩි කරනවා. එහෙනම් අපිට පේනවා දැන් එතෙන්දී මේ දත්ත ආදේශ කරලා ගත්තාම රටේ සමතුලිත ජාතික ආදායම් මට්ටම අපිට ලැබෙනවා රුපියල් මිලියන 1000යි කියලා අපිට පේනවා. එන එතෙන්දිත් අපිට පේනවා සමතුලිත ජාතික ආදායම් මට්ටම රුපියල් මිලියන 750 ඉඳලා 1000 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ ස්වායත්ත ආයෝජන වියදම වැඩි කළ ප්‍රමාණය වගේ 5 ගුණයකින් සමතුලිත ජාතික ආදායම් මට්ටම වැඩි වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට මේ ගුණකයෙන් හැම වෙලේම පෙන්වන්නේ දරුවනි අර ස්වායත්ත වියදම් අපි යම් ප්‍රමාණයකින් වෙනස් කළොත් ඒකේ බලපෑම මත ආර්ථිකයේ සමතුලිත ජාතික ආදායම් මට්ටම අර වෙනස් කළ ස්වායත්ත වියදම් වගේ කොපමණ ගුණිතයකින් වෙනස් වෙනවද කියලා. අපිට පේනවා මෙන්න මේ ගුණකයේ ඇසුරින් අපිට පුළුවන් මේ ස්වායත්ත වියදම් වෙනස් වෙනකොට ඒ ස්වායත්ත වියදම් වෙනස් වීම මත රටේ සමතුලිත ජාතික ආදායම් මට්ටම කොපමණ ගුණිතයකින් වෙනස් වෙනවද කියලා සොයලා බලන්න. එhmenan මේ දරුවෝ දන්නවා රාජ්‍ය අංශයේ සහිත ආර්ථිකයක් ගත්තොත් එහෙම එවැනි ආර්ථිකයක ස්වායත්ත වියදම් වර්ග ගොඩක් තියෙනවා. අපි දැන් ඒවා කලින් මා නම් කරලම කිව්වා මේ ස්වායත්ත වියදම් තියෙනවායි කියලා. එහෙනම් ආන්ගේ ස්වායත්ත වියදම් වලට අනුව අපිට පුළුවන්කම තියෙනවා ගුණකයේ ස්වરૂප කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. නම් පළවෙනි එක තමයි පරිභෝජන වියදම් ගුණකය. දෙවෙනි එක තමයි ආයෝජන වියදම් ගුණකය. තුන්වෙනි එක තමයි රාජ්‍ය වියදම් ගුණකය. හතරවෙනි එක තමයි බදු ගුණකය. පස්වෙනි එක තමයි සංක්‍රාම ගුණකය. හයවෙනි එක තුලිත අයවැය ගුණකය. මේ විදිහට මේ දරුවන්ට පේනවා මේ ස්වායත්ත වියදම අනුව මේ ගුණකයේ ස්වરૂපයන් කීපයක් අපිට මේ විදිහට අඳුන ගන්න පුළුවන්. ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා අර එක ස්වායත්ත වියදම වෙනස් වෙනකොට ඒ ස්වායත්ත වියදම වෙනස් වීමට අනුරූපව සමතුලිත ජාතික ආදායම් මට්ටම කොහොමද වෙනස් වෙන්නේ කියලා සොයලා බලන්න. මේ දරුවන්ට පේනවා අපි මේ උදාහරණය ගත්තාම මේ උදාහරණේ C සමානයි 100ක් ධන 0.8ක් YD I සමානයි රුපියල් මිලියන 50යි කියලා අපි දීලා තියෙනවා. එතකොට මේ දත්ත ටික ආදේශ කරලා ගත්තාම අපිට ලැබෙනවා සමතුලිත ජාතික ආදායම් මට්ටම y සමානයි රුපියල් මිලියන 750යි කියලා. එතකොට මේ පරිභෝජන ශ්‍රිතයට අනුව ස්වායත්ත පරිභෝජන වියදම තියෙන්නේ රුපියල් මිලියන 100යි. එමුණ අපිට සොයලා බලන්න පුළුවන් දැන් මේ ස්වායත්ත පරිභෝජන වියදම් වැඩි කළොත් ඒක සමතුලිත ජාතික ආදායම් මට්ටමට කොහොමද බලපාන්නේ කියලා. එහෙමනම් අපි හිතමු ස්වායත්ත පරිභෝජන වියදම රුපියල් මිලියන 100 ඉඳලා 150 දක්වා අපි ඉහළ දමනවා කියලා. එමනම් ස්වායත්ත පරිභෝජන වියදම රුපියල් මිලියන 50කින් වැඩි වෙනවා. එහෙනම් අපිට පේනවා දැන් ස්වායත්ත පරිභෝජන වියදම් රුපියල් මිලියන 50කින් වැඩි කරපුවාම අපේ සමතුලිත ජාතික ආදායම් මට්ටම රුපියල් මිලියන 750 ඉඳලා රුපියල් මිලියන 1000 දක්වා වැඩි වෙනවා.
ඒ කියලා කියන්නේ නම් අපිට පේනවා ස්වායත්ත පරිභෝජන වියදම රුපියල් මිලියන 50කින් අපි ඉහළ දානකොට ඒකේ බලපෑම මත සමතුලිත ජාතික ආදායම් මට්ටම රුපියල් මිලියන 750 ඉඳලා 1000 දක්වා රුපියල් මිලියන 250කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්වායත්ත පරිභෝජන වියදම වෙනස් කළ ප්‍රමාණය වගේ කිහිප ගුණයකින් සමතුලිත ජාතික නිමැවුම වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඒ වැඩි වෙන ගුණිතය නැත්නම් ඒ වාර ගන්න තමයි අපේ ගුණකයෙන් පෙන්눔 කරවු ලබන්නේ. එහෙමනම් මෙන්න මේ ස්වායත්ත පරිභෝජන වියදම් වල වෙනස් වීමට අනුව සමතුලිත ජාතික නිමැවුම වෙනස් වෙන ප්‍රමාණය කොතරම්ද කියලා පෙන්වන ගුණකය තමයි අපි කියන්නේ ස්වායත්ත පරිභෝජන වියදම් ගුණකය කියලා කියන්නේ. මම අපිට බලන්න මේ විදිහටම ආයෝජන ස්වායත්ත ආයෝජන වෙනස් කරලා සොයලා බලන්න. එහෙනම් අපිට පේනවා අපේ උදාහරණයේ කලින් තිබුණේ ස්වායත්ත ආයෝජන රුපියල් මිලියන 50යි කියලා. අපි දැන් ස්වායත්ත ආයෝජන රුපියල් මිලියන 50 ඉඳලා රුපියල් මිලියන 100 දක්වා වැඩි කරමු. එහෙනම් අපිට පේනවා දැන් මේ දත්ත ආදේශ කරපුවාම අපේ සමීකරණයට අපිට ලැබෙනවා සමතුලිත ජාතික ආදායම y සමානයි රුපියල් මිලියන 1000යි කියලා. එහෙනම් මෙතෙන්දිත් අපිට පේනවා ස්වායත්ත ආයෝජන වියදම් අපි රුපියල් මිලියන 50කින් වැඩි කරනකොට ආර්ථිකයේ සමතුලිත ජාතික ආදායම් මට්ටම රුපියල් මිලියන 750 ඉඳලා රුපියල් මිලියන 1000 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ ස්වායත්ත ආයෝජන වැඩි කළ ප්‍රමාණය වගේ 5 ගුණයකින් සමතුලිත ජාතික ආදායම වැඩි වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ විදිහටම රාජ්‍ය වේදන් වල වෙනස් වීම කොහොමද සමතුලිත ජාතික ආදායම වෙනස් වීමට බලපාන්නේ කියලා සොයලා බලන්න. ඒ වගේම බදු නිසා මේක ඇති වෙන බලපෑම, සංක්‍රාම වියදම් නිසා ඇති වෙන බලපෑම අපිට සොයලා බලන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි දැන් මේකේ පරිභෝජන වේදම් ගුණකය සහ ආයෝජන වේදම් ගුණකය අපි සොයලා බැලුවා. ඒ වගේම අපි මෙතෙන්දී මතක තබා ගන්න ඕනි කාරණයක් තියෙනවා. ඒක තමයි මේ ස්වායත්ත පරිභෝජන වියදම් වෙන්න පුළුවන්, ස්වායත්ත ආයෝජන වියදම් වෙන්න පුළුවන්. මෙන්න මේ ස්වායත්ත වියදමක් වෙනස් වෙනකොට ඒ ස්වායත්ත වියදම වෙනස් වීම මත සමතුලිත ජාතික ආදායම් මට්ටමට ඇතිවන බලපෑම කොයි වගේද කියන එක තීරණය වෙන්නේ. කොයි වගේද කියන එක තීරණය වෙන්නේ ගුණකයේ වටිනාකම මත. ගුණකයේ වටිනාකම මත. ඒකේ ගුණකයේ වටිනාකම 5 නම් ස්වායත්ත වේදම් වෙනස් කළා වගේ 5 ගුණයකින් වැඩි වෙනවා. ගුණකයේ 10 නම් ස්වායත්ත වේදම වෙනස් කළා වගේ 10 ගුණයකින් වැඩි වෙනවා. ඒ නිසා මෙතෙන්දී මේ ගුණකයේ වටිනාකම ඊටාම වැදගත් වෙනවා. එහෙමනම් අපි බලමු ඊළාට මෙන්න මේ රාජ්‍ය වියදම් වෙනස් වීම නිසා සමතුලිත ජාතික ආදායමට සිදුවන බලපෑම කොයි වගේද කියලා. මෙතෙන්දිත් මේ රාජ්‍ය වියදම් යම් ප්‍රමාණයක වෙනස් කළොත් ඒකේ මත සමතුලිත ජාතික ආදායමට ඇති කරන බලපෑම පෙන්වන සංගුණකය තමයි අපි කියලා කියන්නේ රාජ්‍ය වියදම් ගුණකය කියලා අපි කියන්නේ. එතකොට රාජ්‍ය වියදම් ගුණකය අපි සංකේතවත් කරනවා KG කියලා. එහෙමනම් KG සමානයි 1 බෙදීම 1 ඍණ MPC. 1 බෙදීම 1 ඍණ MPC. තේමන අපි අර කලින් කිව්වා වගේ අපිට පේනවා දැන් මෙතෙන්දී බලන්න පොඩ්ඩක් මේ දරුවෝ මේ උදාහරණයේදී මෙතෙන්දී MPC අපි දීලා තියෙනවා 0.75යි. 0.75 නම් මේක දීලා තියෙනවා ඒත් එක්කම ඩෙල්ටා I රුපියල් මිලියන 100යි කියලා. එතකොට MPC 0.75ක් වෙනකොට ස්වායත්ත ආයෝජන රුපියල් මිලියන 100කින් වැඩි කළොත් සමතුලිත ජාතික ආදායම වැඩි වෙලා තියෙන රුපියල් මිලියන
400කින්. ඒ වගේම MPC 0.8 නම් එතකොට අපි MPC 0.8 නිසා අපිට ගුණකය ගණනය කරපුවාම ලැබෙනවා ගුණකය 5යි කියලා. ඒ කියන්නේ ස්වායත්ත වියදම් වෙනස් කරනවා වගේ 5 ගුණයකින් ජාතික ආදායම වෙනස් වෙනවා. ඒ කියලා කියන්නේ නම් ආයෝජනවල වෙනස රුපියල් මිලියන 100මයි. නමුත් MPC වෙනස් වීම නිසා ගුණකය වෙනස් වෙනවා. ඒ නිසා සමතුලිත ජාතික ආදායම රුපියල් මිලියන 500කින් වෙනස් වෙනවා. මේකෙන් පෙන්වුම් කරන්නේ අපි අර කලින් කියපු කාරණේ. ඒ කියන්නේ ස්වායත්ත වියදම් අපි සමාන ප්‍රමාණයකින් වෙනස් කළත් ගුණකයේ වටිනාකම මත සමතුලිත ජාතික ආදායම වෙනස් වන ප්‍රමාණය වෙනස් වෙනවා. ගුණකයේ 4 නිසා සමතුලිත ජාතික ආදායම වැඩි වෙන්නේ මේ වගේ 4 ගුණයකින්. ඒ කියන්නේ ඩෙල්ටා I වල වටිනාකම වගේ 4 ගුණයකින්. ඒ කියන්නේ රුපියල් මිලියන 400යි. නමුත් MPC 0.8යි. ඒ නිසා ගුණකයේ 5යි. ඒ නිසා ඩෙල්ටා I වගේ 5 ගුණයකින් සමතුලිත ජාතික ආදායම වැඩි වෙනවා. ඒ අනුව රුපියල් මිලියන 500කින් වැඩි වෙනවා. රාජ්‍ය වියදමේදීත් මේ කාරණේ මෙහෙමම තමයි. ඒ නිසා මම මෙතෙන්දී ඒක වැඩිපුර විස්තර කරන්න උත්සාහ කරන්නේ. රාජ්‍ය වියදම් ගුණකයත් ඇවිල්ලා අර ස්වායත්ත පරිභෝජන වියදම් ගුණකය ස්වායත්ත ආයෝජන වියදම් ගුණකයේ තිබිච්ච අගයමයි. ඒක එක බෙදීම කරින MPCමයි. ඒ නිසා මෙතෙන්දිත් අපි ස්වායත්ත රාජ්‍ය වියදම් යම් ප්‍රමාණයක වෙනස් කළොත් ඒ මත සමතුලිත ජාතික ආදායම කොයිතරම් ප්‍රමාණයක වෙනස් වෙනවද කියන එක තීරණය වෙන්නේ ගුණකයේ වටිනාකම මත. ඒක තමයි මේ උදාහරණයකින් පෙන්නලා තියෙන්නේ. MPC 0.6 නම් ගුණකයේ අගේ ගුණකයේ අගේ 2.5යි. එතකොට අපිට පේනවා ආයෝජනවල වෙනස් කරලා තියෙන ප්‍රමාණය ඩෙල්ටා G කියලා කියන්නේ අපි 40යි. එන ඒ වගේ 2.5කින් ඒ කියන්නේ රුපියල් මිලියන 100කින් මෙතෙන්දී වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපිට පේනවා අපි ඊළඟට පෙන්වම් කරලා තියෙනවා MPC සමානයි 0.5යි කියලා. එතකොට ගුණකය 2යි. එතකොට ස්වායත්ත රාජ්‍ය වේදන් අපි වෙනස් කරලා තියෙන 40මයි. ඒක වෙනස් කරලා නැහැ. නමුත් එතෙන්දී සමතුලිත ජාතික නිමයම වැඩි වෙලා තියෙන රුපියල් මිලියන 80කින්. ඒ කියන්නේ අපිට පේනවා ස්වායත්ත රාජ්‍ය වේදන් එකම ප්‍රමාණයෙන් අපි වෙනස් කළත් ගුණකයේ වටිනාකම මත ආර්ථිකයේ සමතුලිත ජාතික ආදායම් මට්ටම වෙනස් වීමේ ප්‍රමාණය එකිනෙකට වෙනස් වෙනවායි කියලා. මේ දරුවෝ මෙන්න මේක තමයි පැහැදිලිව තේරුම් ගත යුතු කාරණේ වෙන්නේ. ඒ නිසා ගුණ ක්‍රියාවලිය තුළ මෙන්න මේ ගුණකයේ වටිනාකම අපිට ඊටාම වැදගත් වෙනවා. ඒ මත ස්වායත්ත වේදම් වෙනස් කරනකොට ඒකේ බලපෑම මත සමතුලිත ජාතික ආදායම කොපමණ ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියන එක තීරණය වෙනවා. එහෙමනම් අපි ඊළඟට බලන්නේ බදු ගුණකය. මේ බදු ගුණකේ මේ දරුවෝ ටිකක් ඊටාම හොඳින් අධ්‍යයනය කළ යුතුයි. අර ස්වායත්ත පරිභෝජන වේදම්, ස්වායත්ත ආයෝජන වේදම්, ස්වායත්ත රාජ්‍ය වේදම් කියන ස්වායත්ත වේදම් තුනේදීම ගුණකයේ උනේ K සමානයි එක බෙදීම එක ඍණ MPC. හැබැයි බදු ගුණකයේදී අපි බදු ගුණකයේ වෙනස් වෙනවා. බදු ගුණකයේ අපි KT කියලා සංකේතවත් කරනවා. එනම් KT සමානයි ඍණ MPC බෙදීම එක ඍණ MPC. ඍණ MPC බෙදීම එක ඍණ MPC. එතකොට මේකෙන් පෙන්වුම් කරන්නේ ස්වායත්ත බදු යම් ප්‍රමාණයක වෙනස් කළොත් ඒ වෙනස් වීම මත ජාතික නිමැවුම් මට්ටම කොපමණ ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියලා. එහෙමනම් මේකෙත් ඕගොල්ලන්ට මම දීලා තියෙනවා ස්වායත්ත බදු රුපියල් මිලියන 25කින් ඉහළ දැමීම එක අවස්ථාවක්. ස්වායත්ත බදු රුපියල් මිලියන 25කින් පහළ දමන අනෙක් අවස්ථාව. ඔයගොල්ලන්ට පේනවා ස්වායත්ත බදු රුපියල් මිලියන 25කින් ඉහළ දානවා. මේ වෙලාවේදී MPC වල අගය 0.8යි. 0.8යි. එහෙමනම් අපිට පේනවා මෙතෙන්දී ගුණකය ආදේශ කරලා ගත්තාම ගුණකය ලැබෙනවා අපිට ඍණ 4යි කියලා ලැබෙනවා. ගුණකය ඍණ 4යි. එහෙනම් අපිට පේනවා මේ ගුණකයේ අගේ ඍණ 4
kt සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා t කියන අපේ සූත්‍රයට ආදේශ කරලා ඩෙල්ටා y සමානයි kt වැඩි කිරීම ඩෙල්ටා t කියන සූත්‍රයට ආදේශ කරපුවාම යගයන් අපිට පේනවා ඩෙල්ටා y වල අගය ලැබෙනවා රුපියල් මිලියන ඍණ 100යි කියලා අපිට ලැබෙනවා. ඒ කියන්නේ ස්වායත්ත බදු ඉහළ දැම්මහම සමතුලිත ජාතික නිමැවුම අඩු වෙලා තියෙනවා. සමතුලිත ජාතික නිමැවුම රුපියල් මිලියන 100කින් අඩු වෙලා. එනිසා මේ දරුවා ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ මේ. රජය බදු ඉහළ දැම්මහම මිනිසුන්ගේ වැය කළ හැකි ආදායම අඩු වෙනවා. වැය කළ හැකි ආදායම අඩු වුණාම සමහර ඉල්ලුම අඩු වෙනවා. සමහර ඉල්ලුම අඩු වුණාම ඒක සමතුලිත ජාතික නිමැවුම අඩු වෙන්න හේතු වෙනවා. මෙතෙන්දිත් අපිට පේනවා අපි ස්වායත්ත බදු ඉහළ දැම්ම ප්‍රමාණය වගේ කිහිප ගුණයකින් සමතුලිත ජාතික නිමැවුම අඩු වෙලා තියෙනවා. අපිට ඇවිත් තියෙන ගුණකයේ අගය ඍණ 4යි කියලා. එන එකෙන් පෙන්වුම් කරනවා බදු රුපියල් මිලියන 25කින් ඉහළ දැම්මහම MPC 0.8ක් නිසා ගුණකයේ අගය ඍණ 4යි. ඒ අනුව අපි බදු වෙනස් කළ ප්‍රමාණය වගේ 4 ගුණයකින් සමතුලිත ජාතික නිමැවුම අඩු වෙනවා. ඒ කියන්නේ 25 අපි ඍණ 4ෙන් වැඩි කරපුවාම ඍණ 100යි. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා MPC 0.8මයි. නමුත් අපි බදු මෙතෙන්දී රුපියල් මිලියන 25කින් 15 දාලා තියෙනවා. ඒත් අපිට ලැබෙන ගුණකයේ අගය ඍණ 4යි. එහෙමනම් අපිට මේ ගුණකයේ අපි ආදේශ කරලා තියෙනවා අපේ kt සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා කියන සූත්‍රයට. එතෙන්දී අපි ඩෙල්ටා t 15 දාන නිසා අපේ ඩෙල්ටා t වල අගයත් ඍණ 25යි. එන ඍණ 4 ඍණ 25න් වැඩි කරපුවාම මේ දරුවන්ට පේනවා ජාතික නිමැවුම නැත්නම් ඩෙල්ටා y වෙනස් වෙලා තියෙනවා රුපියල් මිලියන 100කින්. ඒ කියන්නේ බදු 15 දැම්මාම රජය සමතුලිත ජාතික නිමැවුම ඉහළ ගිහින් තියෙනවා. ඒත් මෙතෙන්දී අපිට පේනවා බදු වෙනස් කළ ප්‍රතිශතයට බදු වෙනස් කළ ප්‍රමාණයට වඩා 4 ගුණයකින් සමතුලිත ජාතික නිමැවුම වැඩි වෙලා තියෙනවා. මේ සමා තියාගන්න ඕන නම් මේ දරුවා මෙතෙන්දී විශේෂයෙන්ම බදු ඉහළ දැම්මාම සමතුලිත ජාතික නිමැවුම පහළ යනවා. ඒ පහළ යන වාර ගණන කොතරම්ද කියන එක තමයි මේ බදු ගුණකයේ මගින් පෙන්눔 කරවු ලබන්නේ. ඒ වගේම ස්වායත්ත බදු පහළ දැම්මහම සමතුලිත ජාතික නිමැවුම ඉහළ යනවා. ඒ ඉහළ යන වාර ගණන කොයිතරම්ද කියන එක තමයි බදු ගුණකයේ මගින් පෙන්눔 කරනු ලබන්නේ. එමනම් අපි ඊළඟට බලනවා තුලිත අයවැය ගුණකය. තුලිත අයවැය ගුණකය. ඔයගලන්ට පේනවා මේ තුලිත අයවැය ගුණකය කියලා කියන්නේ මොකද්ද කියලා. තුලිත අයවැය ගුණකය කියලා අපි කියන්නේ රාජ්‍ය වියදම් ගුණකය සහ බදු ගුණකය යන දෙකේ එකතුව තමයි අපි කියන්නේ තුලිත අයවැය ගුණකය කියලා අපි කියන්නේ. තුලිත අයවැය ගුණකය කියලා අපි කියන්නේ. රාජ්‍ය වියදම් ගුණකය සහ බදු ගුණකය අතර වෙනස එකකි. එයින් රාජ්‍ය ආදායමට සමාන රාජ්‍ය වියදමක් පවතින අයවැය ලේඛනයක තුලිත අයවැය ගුණකයේ වටිනාකම එකට සමාන වේ. අපි රාජ්‍ය වියදම් සහ රාජ්‍ය ආදායම් සමාන නම් එවැන්නක් අපි කියනවා තුලිත අයවැය ලේඛනයක් කියලා. එවැනි අයවැය ලේඛනයක තුලිත අයවැය ගුණකයේ වටිනාකම හැම වෙලේම එකක් වෙනවා. ඒක තමයි ඔයගොල්ලන්ට මේ ගණනය කරලා පෙන්වුම් කරලා තියෙන්නේ. තුලිත අයවැය ගුණකයේ සමානයි kg ධන kt. ඒ කියන්නේ රාජ්‍ය වියදම් ගුණකය සහ බදු ගුණකය. ඒතර රාජ්‍ය වියදම් ගුණකය කියන්නේ එක බෙදීම එක ඍණ MPC. බදු ගුණකය කියලා කියන්නේ ඍණ MPC බෙදීම එක ඍණ MPC. මේක සුළු කරපුවාම ඔයගොල්ලන්ට පේනවා එක ඍණ MPC බෙදීම එක ඍණ MPC. ඒ කියන්නේ අපිට ලැබෙනවා තුලිත අයවැය ගුණකය 1යි කියලා ලැබෙනවා. තුලිත අයවැය ගුණකය 1යි කියලා ලැබෙනවා.
සමා තියාගන්න මේ දරුවෝ හැම වෙලේම තුලිත අයවැය ගුණකයේ අගය එකක් තමයි අපිට ලැබෙන්නේ. එමන අපි පෙන්වුම් කරනවා මොනවද? තුලිත අයවැය ගුණකයේ එකක් වීමෙන් අදහස් කරනුයේ රාජ්‍ය වියදම් සහ බදු සමාන ප්‍රමාණයකින් ඉහළ දැමූ විට ජාතික නිමැවුම රාජ්‍ය වියදම වැඩි කළ ප්‍රමාණයෙන් ඉහළ යන බවයි. හොඳට අහගන්න මේ දරුවෝ. තුලිත අයවැය ගුණකයේ එකක් වීමෙන් අදහස් කරනුයේ රාජ්‍ය වියදම් සහ බදු සමාන ප්‍රමාණයකින් ඉහළ දැමූ විට රාජ්‍ය වියදම් ඉහළ දමන ප්‍රමාණයෙන්ම අපි බදුත් ඉහළ දානවා. එවැනි අවස්ථාවක ජාතික නිමැවුම රාජ්‍ය වියදම වැඩි කළ ප්‍රමාණයෙන් ඉහළ යනවා. ජාතික නිමැවුම නැත්නම් සමතුලිත ජාතික ආදායම් මට්ටම රාජ්‍ය වියදම වැඩි කළ ප්‍රමාණයෙන් ඉහළ යනවා. එනම් තුලිත අයවැයක් ආර්ථිකයට ප්‍රසාරණාත්මක බලපෑමක් ඇති කරන බවයි. ඒ කියන්නේ තුලිත අයවැය ගුණකයේ එකයි කියන එකේ තේරුම රාජ්‍ය වියදම් අපි වැඩි කරන ප්‍රමාණයෙන්ම සමතුලිත ජාතික නිමැවුම ඉහළ යනවා. ඒ නිසා අපිට පේනවා තුලිත අයවැයක් ආර්ථිකයට ප්‍රසාරණාත්මක බලපෑමක් ඇති කරනවායි කියලා. ඒකට හේතුව තමයි රාජ්‍ය වියදම් වැඩි කිරීම නිසා ඇතිවන නිමැවුමේ ප්‍රසාරණාත්මක බලපෑම. රජයේ බදු ආදායම ඉහළ ලැබීමෙන් ඇතිවන සංකෝචනාත්මක බලපෑමට වඩා වැඩි වීම. දැන් අපි කලින් කිව්වේ රාජ්‍ය වියදම් සහ බදු සමාන ප්‍රමාණයකින් ඉහළ දැම්මොත් රාජ්‍ය වියදම ඉහළ දැමූ ප්‍රමාණයෙන් සමතුලිත ජාතික ආදායම් මට්ටම වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ මෙතෙන්දී රාජ්‍ය වියදම් අපි ඉහළ දැම්මොත් ඒ රාජ්‍ය වියදම් ඉහළ දැමීම නිසා සමතුලිත ජාතික නිමැවුමට ඇතිවන ප්‍රසාරණාත්මක බලපෑම. අනිත් පැත්තෙන් බදු ඉහළ දැමීම නිසා ඇතිවන සංකෝචනාත්මක බලපෑමට වඩා වැඩි. ඒ නිසා අවසාන ප්‍රතිඵලය තමයි රාජ්‍ය වියදම් වැඩි කළ ප්‍රමාණයෙන් සමතුලිත ජාතික ආදායම ඉහළ යාම. අපිට පුළුවන් මේක උදාහරණයක් මගින් තාදුට්ටක් පැහැදිලි කරගන්න. බලන්නේ නම් මේ දරුවෝ අපි දීලා තියෙනවා නිදසුන MPC සමානයි 0.8ක් වන ආර්ථිකයක රාජ්‍ය වියදම සහ ස්වාධීන බදු රුපියල් මිලියන 100කින් ඉහළ දැමුවේ නම් ජාතික නිමැවුම කොපමණ ප්‍රමාණයකින් වෙනස් වේද? ඔන්න මේ අපි කතා කරන ආර්ථිකයේ ආන්තික පරිභෝජන නැමියාව 0.8යි. එනම් මේ ආර්ථිකයේ තුළ රාජ්‍ය වියදම සහ ස්වාධීන බදු රුපියල් මිලියන 100කින් අපි ඉහළ දානවා. එනම් මේ ක්‍රියාමාර්ගය නිසා ජාතික නිමැවුමට ඇතිවන බලපෑම කොයි වගේද කියලා අපි මේ සොයලා බලන්න යන්නේ. එහෙනම් MPC 0.8ක් හින්දා MPC 0.8ක් නිසා අපිට පේනවා ගුණකය ඇවිල්ලා 5යි. ගුණකය ඇවිල්ලා 5යි. එක බෙදීම 0.2යි කියලා කියන්නේ ගුණකයේ අගේ 5යි. ඒ වගේම MPC 0.8ක් නිසා අපිට පේනවා බදු ගුණකයේ ගණනය කරපුවාම බදු ගුණකයේ අගේ ඍණ 4යි. ඒ අනුව එහෙනම් අපිට පේනවා දැන් රාජ්‍ය වියදම් ඉහළ දැමීම නිසා සමතුලිත ජාතික ආදායම වැඩි වෙලා තියෙනවා රුපියල් මිලියන 500කින්. ඒ වගේම බදු ඉහළ දැමීම නිසා අපිට පේනවා සමතුලිත ජාතික ආදායම නැත්නම් සමතුලිත ජාතික නිමැවුම මට්ටම රුපියල් මිලියන 400කින් අඩු වෙලා තියෙනවා. එහෙනම් අපිට පේනවා ඒ අනුව දැන් මේ ක්‍රියාමාර්ග දෙක එකවර ගැනීම නිසා ජාතික නිමැවුමට ඇතිවෙච්ච ශුද්ධ බලපෑම තමයි ඩෙල්ටා y. එහෙනම් ඩෙල්ටා y කියලා කියන්නේ රුපියල් මිලියන 100යි. එහෙනම් රුපියල් මිලියන 100කින් තමයි සමතුලිත ජාතික ආදායම වෙනස් වෙලා තියෙන්නේ. වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රාජ්‍ය වියදම් වැඩි කළ ප්‍රමාණය අපි රුපියල් මිලියන 100යි. ඒ ප්‍රමාණයෙන්ම සමතුලිත ජාතික නිමැවුම වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ නම් රාජ්‍ය වියදම් වැඩි කළ ප්‍රමාණයෙන් සමතුලිත ජාතික නිමැවුම වැඩි වෙලා කියලා කියන්නේ හැම වෙලේම ගුණකය එකයි කියන එකයි. එහෙනම් මේ විදිහට මා තියාගන්නවා තුලිත අයවැය ගුණකයේ හැම වෙලේම වටිනාකම එකයි කියලා.
එහෙමනම් අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලොන්ගේ මේ 6-4 නිපුණතාවය යටතේ තිබෙන මේ ආර්ථිකයක් සමතුලිතතාවයට පත් වෙනකොට ඒ ආර්ථිකය පූර්ණ සේවා නියුක්ති සමතුලිතතාවයේ පසු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පූර්ණ සේවා නියුක්ති තත්ත්වෙන් බැහැරව සමතුලිතතාවයේ පසු වෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ අවස්ථා දෙක තමයි අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. අපි ඉස්සලම එතෙන්දී බලමු පූර්ණ සේවා නියුක්ති සමතුලිත නිමැවුම කියන්නේ මොකක්ද කියලා. පූර්ණ සේවා නියුක්ති සමතුලිත නිමැවුම. එමනම් කියව ගන්න බලන්න මේ දරුවෝ මොකද්ද පූර්ණ සේවා නියුක්ති නිමැවුම කියන්නේ කියලා. එමනම් අපි පූර්ණ සේවා නියුක්ති නිමැවුම කියලා කියන්නේ ආර්ථිකයක පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටමට සමාන සමාහාර ඉල්ලුම් මට්ටමක් පවතිනම් එම තත්වය පූර්ණ සේවා නියුක්ති සමතුලිත නිමැවුම ලෙස හඳුන්වනවා. එහෙනම් මෙන්න මේකට තමයි අපි කියලා කියන්නේ පූර්ණ සේවා නියුක්ති සමතුලිත නිමැවුම කියලා කියන්නේ. කිසියම් ආර්ථිකයක පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටමට සමාන සමාහාර ඉල්ලුම් මට්ටමක් පවතින අවස්ථාව තමයි අපි කියලා කියන්නේ පූර්ණ සේවා නියුක්ති සමතුලිත නිමැවුම. එමනම් මෙන්න මේ රූප සටහන දිහා ගත්තාම මේ රූප සටහනේ y සමාන e වලින් පෙන්වුම් කරලා තියෙන්නේ අංශක 45 ආදායම් වියදමට සමාන වන වක්‍රය. ඊ වක්‍රයෙන් පෙන්වුම් කළ තියෙන ආර්ථිකයේ සැබෑ ලෙස පවතින සමාහාර වියදම. එන අපිට පේනවා මේ a කියන ලක්ෂයේදී මේ y සහ e කියන වක්‍ර දෙක එකිනෙක ඡේදනය වෙනවා. ඒ අවස්ථාවේදී තියෙන නිමැවුම් මට්ටම YF කියලා අපි ලකුණු කරලා තියෙනවා. YF කියලා කියන්නේ පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටම. එන ඒ වෙලාවේදී තියෙන සමාහාර ඉල්ලුම නැතිනම් සමාහාර වියදමත් අපි ලකුණු කරලා තියෙනවා EF කියලා අපි ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටමට සමාන සමාහාර ඉල්ලුමක් මේ වෙලාවේ තියෙනවා. ඒ නිසා මේකට අපි කියනවා පූර්ණ සේවා නියුක්ති සමතුලිත නිමැවුම කියලා. එහෙමනම් ආර්ථිකයකට පුළුවන්කම තියෙනවා මෙන්න මේ පූර්ණ සේවා නියුක්ති සමතුලිත මට්ටමේදී සමතුලිතතාවයට පත් වෙන්න. එතෙන්දී තියෙන ඕනි ලක්ෂණය තමයි මේ පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටමට අදාළ ඊට ප්‍රමාණවත් සමාහාර ඉල්ලුම් මට්ටමක් පැවතීම. නමුත් අපිට පේනවා ආර්ථිකයක උද්දමනාත්මක පරතරයක් සහිතව සමතුලිතතාවයට පත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. උද්දමනාත්මක පරතරයක් සහිතව. එහෙනම් මෙන්න මේ උද්දමනාත්මක පරතරයක් සහිතව සමතුලිතතාවයට පත් වෙනකොට ඒ අවස්ථාවේදී තියෙන ලක්ෂණය තමයි මේ ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටමට අවශ්‍ය කරන සමාහාර ඉල්ලුමට වඩා ආර්ථිකය තුළ තියෙන සැබෑ සමාහාර ඉල්ලුම නැතිනම් වියදම වැඩි. ඒ නිමැවුමට අවශ්‍ය කරන ප්‍රමාණයටත් වඩා සමාහාර ඉල්ලුම වැඩි. එහෙනම් මේ දරුවෝ බලන්න දැන් මේ රූප සටහන දිහා. මේ රූප සටහනේ ඕගොල්ලන්ට පේනවා ඒ ලක්ෂයට අදාළ සමතුලිත අවස්ථාවේ තමයි පෙන්වුම් කරන්නේ පූර්ණ සේවා නියුක්ති සමතුලිත නිමැවුම් මට්ටම. ඒ වෙලාවේදී තියෙන සමාහාර වියදම තමයි E. නමුත් දැන් ආර්ථිකය තුළ ඊටත් වඩා සමාහාර වියදම වැඩි වෙලා E1 වලින් පෙන්වුම් කරලා තියෙන එක. එහෙනම් මෙන්න මේ E1 කියන සමාහාර ඉල්ලුමට අදාළව ආර්ථිකය තුළ සමතුලිතතාවයේ තියෙන්න ඕනි B. මේ වෙලාවේදී ආර්ථිකය තුළ තියෙන සමතුලිත නිමැවුම් මට්ටම YA. සැබෑ සමතුලිත අවස්ථාව. නමුත් අපිට පේනවා මේ අවස්ථාවේදී පූර්ණ සේවා නියුක්ති නිමැවුමට වඩා ආර්ථිකය තුළ නිමැවුම් මට්ටම වැඩි. ඒ කියලා කියන්නේ මේ වෙලාවේදී පූර්ණ සේවා නියුක්ති නිමැවුම පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සමාහාර වියදමට වඩා ආර්ථිකය තුළ තියෙන සැබෑ සමාහාර වියදම ඉල්ලුම ඉහළයි. එහෙනම් ආන්ගේ වැඩි කොටස තමයි අපි පෙන්වුම් කරලා තියෙන්නේ මේ රූප සටහනේ CA කියන ලක්ෂ දෙක අතර කොටසින්. YF ඒ කියලා කියන්නේ පූර්ණ සේවා නියුක්ති නිමැවුම් මට්ටමේදී
තිබිය යුතු සමහර වියදම තමයි ඒ ලක්ෂයෙන් පෙන්වන්නේ. නමුත් ඊට වඩා වැඩිපුර තියෙන සමහර වියදම ඉල්ලුම තමයි C කියන ලක්ෂයෙන් පෙන්වන්නේ. ඒ අනුව අපිට පේනවා මෙන්න මේ ඒ C කියන කොටස ඇවිල්ලා උද්දමනාත්මක පරතරයක් සහිතව සමතුලිතතාවයක් ඇති වෙලා තියෙන එක. ඒ නිසා ආර්ථිකයකට අපිට පේනවා එහෙනම් මේ වගේ උද්දමනාත්මක පරතරයක් සහිතව සමතුලිතතාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම අවදමනාත්මක පරතරයක් සහිතව සමතුලිතතාවයට පත් වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් අපි කියනවා මේකට සේවා වියුක්ති තත්ත්වයක් සහිතව සමතුලිතතාවයට පත් වෙනවයි කියලා. ඒ වෙලාවේදී තියෙන මූලික ලක්ෂණය තමයි අර පූර්ණ සේවා නියුක්ති සමතුලිතතාවය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සමහර වියදමට වඩා ආර්ථිකය තුළ තියෙන සැබෑ සමහර වියදම අඩුයි. අපිට පේනවා එනම් මේ රූප සටහන් දිහා බැලුවාම ඒ අඩු සමහර වියදම් තත්ත්වය තමයි E1 වලින් පෙන්වන්නේ. ඒ වෙලාවේ ආර්ථිකය තුළ තියෙන සමතුලිතය YA කියලා පෙන්වලා තියෙනවා. ඒ වෙලාවේදී පූර්ණ සේවා නියුක්ති නිමැවුම YF. ඒ වෙලාවේදී අපිට පේනවා ඒ නිමැවුම් මට්ටම පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සමහර වියදමක් නැහැ. ඒ නැති කොටස තමයි පෙන්වන්නේ A හා D කියන කොටස මගින්. එහෙනම් මෙන්න මේ කැල තමයි අපි කියන්නේ අවදමනාත්මක තත්ත්වය. එහෙනම් මෙන්න මේ විදිහට අපිට පේනවා ආර්ථිකයකට මේ පූර්ණ සේවා නියුක්ති සමතුලිතතාවයට පත් වෙනකොට උද්දමනාත්මක පරතරයක් ඒ වගේම අවදමනාත්මක පරතරයක් සහිතව ආර්ථිකයේ සමතුලිතතාවයට පත් වෙන්න පුළුවන් එකයි. එහෙනම් මෙන්න මේ දරුවෝ මෙන්න මේ කාරණා ටික ඊටාම හොඳින් අවබෝධ කරගන්න ඕනි. ආර්ථිකයකට සමතුලිතතාවයට පත් වෙනකොට පූර්ණ සේවා නියුක්ති තත්ත්වයේදී වගේම උද්දමනාත්මක පරතරයක් නැත්නම් අවදමනාත්මක පරතරයක් සහිතව සමතුලිතතාවයට පත් වෙන්න පුළුවන් කියලා. එහෙනම් මෙන්න මේ කාරණා ටික තමයි 6-4 නිපුණතා මට්ටම යටතේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එහෙමනම් අපි 6-4 නිපුණතාව යටතේ අදාළ මෙන්න මේ ගුණක ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රයෙන් නිමැවුමේ ඇති වෙන බලපෑම් තමයි අපි සාකච්ඡා කරනු ලැබුවේ. එහෙනම් අපේ වැඩසටහන අදට මෙතනින් අපි අවසන් කරනවා. මේ වගේම වැඩසටහනකින් අපි ඉදිරියේදී නැවත හමු වීමේ බලාපොරොත්තුෙන් ආයුබෝවන්.